ළම එතකොට අපි සාකච්ඡා කරමින් හිටියේ කළමනාකරණයේ අවසාන කාර්ය පාලනය. එතකොට පාලන ක්‍රියාවලියේ පියවර අපි සාකච්ඡා කරා. දැන් මූලික වශයෙන් අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ පාලනය සඳහා භාවිතා කරන ශිල්ප ක්‍රම නැත්නම් පාලන විධි මොනවාද කියන එක. නැත්නම් අපි කියනවා මේකට මේ පාලනය සඳහා පාවිච්චි කරන ක්‍රම පාලන ක්‍රම. එතකොට පාලනයේදී භාවිතා කරන ප්‍රධාන පාලන ශිල්ප ක්‍රම නැත්නම් විධි තුනක් අපිට දකින්න පුළුවන්. ඒ නිසා අපි මූලික වශයෙන් ප්‍රශ්නයක් සටහන් කරගමු. පාලනය සඳහා භාවිතා කරන ශිල්ප ක්‍රම. පාලනය සඳහා භාවිතා කරන ශිල්ප ක්‍රම නැත්නම් අපි කියනවා පාලන විධි කියලා. පාලනය සඳහා භාවිතා කරන ශිල්ප ක්‍රම නැත්නම් පාලන විධි ප්‍රධාන වශයෙන් අපිට දරුවනේ තුනක් දැක ගන්න පුළුවන්. පාලනය සඳහා පාවිච්චි කරන ක්‍රම එකක් තමයි වැළැක්වීම. නැත්නම් මේකට අපි කියනවා ඉදිරි පෝෂණ පාලනය කියලා. ඉදිරි පෝෂණ පාලනය කියලා. ඒ වගේම දෙවෙනි එක තමයි දරුවනේ ක්‍රියාවලිය. නැත්නම් මේකට අපි කියනවා සහගාමී පාලනය කියලා. සහගාමී පාලනය. ඒ වගේම තුන්වෙනි එක තමයි නිවැරදි කිරීමේ එහෙම නැත්නම් පසු පෝෂණ පාලනය කියන එක. එතකොට මෙන්න මේ පාලන ශිල්ප ක්‍රම නැත්නම් පාලන විධි නැත්නම් පාලන ක්‍රම තුන පිළිබඳව බොහෝදින් දැනගන්න ඕනේ. සාමාන්‍යයෙන් ළමයින්ට පාලන ක්‍රම පිළිබඳව තරම් අවබෝධයක් නැහැ. ඒක ටිකක් පටලව ගන්න ස්වභාවයක් තමයි අපිට දකින්න තියෙන්නේ. ටිකක් තේරුම් ගන්නව අඩුයි මොකක්ද මේ පාලන විධි කියන්නේ කියන එක. ඉතින් මම උත්සාහ කරන ඔබට ඉතා සරලව මට හැකි උපරිමයෙන් මේ පිළිබඳව ඔබට මතක තියාගන්න පුළුවන් විදිහට මේ පාලන ක්‍රම පිළිබඳව පැහැදිලි කරලා දෙන්න. එතකොට අපි මේ එකිනෙක වෙන වෙනම අරගෙන සාකච්ඡා කරොත් අපි ගත්තොත් පළවෙනි පාලන ක්‍රමය වැළැක්වීමේ නැත්නම් ඉදිරි පෝෂණ පාලනය කියන්නේ මොකක්ද කියලා දරුවනේ. මේ සම්බන්ධයෙන් අපි මේට පෙරත් සාකච්ඡා කරලා තියෙනවා. තව ටිකක් ඉදිරියට කරගෙන යනකොට ඔබට තේරෙන්නේ මේක සාකච්ඡා කරා කියලා අපි. එතකොට ඉදිරි පෝෂණ පාලනය කියන්නේ මොකක්ද කියලා අපි අවධානය යොමු කරොත් අපි කියන මේ ඉදිරියේදී ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල තුنين අනාගතයේදී ඉදිරියේදී ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල තුලින් අනාගතයේදී ආයතනයේ කාර්ය සාධනයට විය හැකි හානිය අවම කර ගැනීම පිණිස සිදු කරන පාලනය දරුවනේ අපි හඳුන්වනවා ඉදිරි පෝෂණ පාලනය කියලා. ඒ කියන්නේ ඉදිරියේදී ඇති වෙන්න පුළුවන් අහිතකර ප්‍රතිඵල තුලින් අනාගතයේදී නේද ඉදිරියේදී ඇති වෙන්න පුළුවන් අහිතකර ප්‍රතිඵල වලින් අනාගතයේදී ආයතනයේ කාර්ය සාධනයට කටයුතු වලට විය හැකි හානිය අවම කර ගැනීම පිණිස සිදු කරන පාලනය තමයි අපි කියන්නේ ඉදිරි පෝෂණ පාලනය කියලා. එතකොට ආයතනයේ ඉදිරි කටයුතු කරගෙන යද්දී විය හැකි
හානි නිසා ආයතනයේ කටයුතු වලට කාර්ය සාධනයට ඉදිරියේදී වෙන්න පුළුවන් හානිය අවම කරගන්න යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න එක තමයි ඉදිරි පෝෂණ පාලනයේදී වෙන්නේ. කියන්නේ ඉදිරියේ වෙන්න තියෙන හානිය පාලනය කරන්න වළක්ව ගන්න අනුගමනය කරන ක්‍රියාමාර්ගයක් තමයි අපි කියන ඉදිරි පෝෂණ පාලනය කියලා. මේ අදහස තවදුරටත් හොඳින් පැහැදිලි වෙනවා. උදාහරණයක් අපි සාකච්ඡා කරොත් ඔබට මතක් වෙයි අපි මේ පිළිබඳව මේ ඉස්සෙල්ලා සාකච්ඡා කරා කියලා ඔබට මතක ඇති. ඔය යන්ත්‍ර නිසි පරිදි නඩත්තු කිරීම ඔබට මතක ඇති අපි කතා කරා නඩත්තු කිරීම කියන්නේ මොකක්ද කියලා. නඩත්තු කිරීමේ ප්‍රධාන ක්‍රම දෙකක් අපි සාකච්ඡා කරා. ඔබට මතක ඇති වැලකුම් නඩත්තුව නැත්නම් නීවරණ නඩත්තුව. ඒ වගේම දෙවෙනි එක අපි සාකච්ඡා කරා ආපදා නඩත්තුව කියලා. එතකොට මම මේ කතා කරන්නේ නඩත්තු කිරීමේ ක්‍රම දෙකෙන් පළවෙනි එකයි අපි මේ කතා කරන්නේ මේ වැලකුම් නඩත්තුව කියන එක. ඔබට මතක ඇති යන්ත්‍ර නිසි පරිදි නඩත්තු කිරීම. ඔබට මතකද මම උදාහරණයක් කතා කරා මෝටර රථයක් කිලෝමීටර් 3000ක් ධාවනය කිරීමෙන් පසු අලුත් වැඩියා කිරීම නඩත්තු කිරීම අපි කළ යුතුයි. එතකොට ඉදිරියේදී ඇති වෙන්න පුළුවන් හානිකර තත්ත්වයන් අපිට බොහෝ දුරට අපේ කටයුතු වලදී අවම කරගන්න පුළුවන්. හරියට ඒවා නඩත්තු කරා නම් ඉදිරියේදී ඇති වෙන්න පුළුවන් අහිතකර බලපෑම කාර්ය සාධනයට වන හානිය අපිට අවම කරගන්න පුළුවන්. යන්ත්‍ර නිසි පරිදි නඩත්තු කිරීමෙන් අපි දන්නවා ක්‍රියා විරහිත වීම විදවැටීම් වෙන්න තියෙන සම්භාවිතාවය බොහෝ විට අඩුයි. ඒවා හරියාකාරව අපි රිපෙයාර් කරා නම්. ඒතකොට යන්ත්‍ර නිසි පරිදි නඩත්තු කිරීම හා තව එකක් තමයි ක්‍රියාත්මක කිරීමට පෙර ක්‍රියාත්මක කිරීමට පෙර අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම. ක්‍රියාත්මක කිරීමට පෙර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම. දැන් අපි මොකක් හරි යන්ත්‍රයක් හරි මෝටර රථයක් හරි ක්‍රියාත්මක කරන්න පෙර අපි පරීක්ෂා කළ යුතු දේවල් තියෙනවා. ඒකෙන් අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය තියෙනවද? එතකොට අපි මැෂින් එකක් නම් අවශ්‍ය කරන විදුලි බලය නිසි පරිදි ඒකට සපයලා තියෙනවද? ඒ වගේ දේවල් අපිට චෙක් කරන්න පුළුවන් ඒක ක්‍රියාත්මක කිරීමට පෙර අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තොත් වෙන්න පුළුවන් අනතුරු හානි අපිට අවම කරගන්න පුළුවන්. එතකොට යන්ත්‍ර නිසි පරිදි නඩත්තු කිරීම හා ක්‍රියාත්මක කිරීමට පෙර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. එතකොට වෙන්න පුළුවන් හානි අවම කරගන්න පුළුවන්. ඒ වගේම අපිට තව උදාහරණයක් කතා කරන්න පුළුවන් සේවකයන් පුහුණු කිරීම තුළින් ඔවුන්ගේ ප්‍රවීණතාවය වර්ධනය කිරීම. සේවකයන් පුහුණු කිරීම තුළින් ඔවුන්ගේ ප්‍රවීණතාවය වර්ධනය කිරීම. එතකොට ඉදිරියේදී අපිට වැඩි කාර්ය සාධනයක් වැඩි කටයුතු ප්‍රමාණයක් අපිට බාධාවකින් තොරව අඩුපාඩුවකින් තොරව සේවකයන් ලබා කර ගැනීමේ හැකියාවක් අපිට ලැබෙනවා. එතකොට ඕක තමයි අපි කියන්නේ ඉදිරි පෝෂණ පාලනය කියලා නේද? ඉදිරියේදී වෙන්න පුළුවන් අහිතකර බලපෑම් වලින් ආයතන අනාගතයේදී ආයතනයේ කාර්ය සාධනයට විය හැකි හානිය වළක්වන්න අපි අද මොන හරි ක්‍රියාමාර්ගයක් ඒ වෙනුවෙන් ගන්නවා නම් ඒක තමයි අපි කියන්නේ වැළැක්වීමේ නැත්තම් ඉදිරි පෝෂණ පාලනය කියලා. අපි ලියාගමු අදහස. ඉදිරියේදී ඇතිවිය හැකි ඉදිරි පෝෂණ පාලනය කියන්නේ මොකක්ද කියලා. ඉදිරියේදී ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල තුලින් ඉදිරියේදී ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල තුලින් අනාගතයේදී ආයතනයේ කාර්ය සාධනයට
විය හැකි හානිය අවම කර ගැනීම පිණිස අනාගතයේදී ආයතනයේ කාර්ය සාධනයට විය හැකි හානිය අවම කර ගැනීම පිණිස විය හැකි හානිය අවම කර ගැනීම පිණිස විය හැකි හානිය අවම කර ගැනීම පිණිස සිදු කරන පාලනය වේ. විය හැකි හානිය අවම කර ගැනීම පිණිස සිදු කරන පාලනය වේ. අනාගතයේදී වෙන්න පුළුවන් හානිය වළක්වා ගැනීම සඳහා අපි යම්කිසි ක්‍රියාමාර්ගයක් අද ගන්න එක තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. උදාහරණ යන්ත්‍ර නිසි පරිදි නඩත්තු කිරීම හා යන්ත්‍ර නිසි පරිදි නඩත්තු කිරීම හා අපිට කෙටියෙන්ම කියන්න පුළුවන් යන්ත්‍ර නිසි පරිදි නඩත්තු කිරීම හා ක්‍රියාත්මක කිරීමට පෙර පරීක්ෂා කිරීම. යන්ත්‍ර නිසි පරිදි නඩත්තු කිරීම හා ක්‍රියාත්මක කිරීමට පෙර පරීක්ෂා කිරීම. ක්‍රියාත්මක කිරීමට පෙර පරීක්ෂා කිරීම. අපි කෑමක් හැදුවත් එහෙමනේ නේද? අපි ඒවා පරීක්ෂා කරලා තමයි ප්‍රධාන මේසෙට යවන්නේ. අඩුපාඩු එතකොට වළක්ව ගන්න පුළුවන් ඉදිරියේදී ඇතිවන. ක්‍රියාත්මක කිරීමට පෙර පරීක්ෂා කිරීම. තෙල් තියනවද? නේ අවශ්‍ය දේවල් ක්‍රියාත්මක වෙනවද? වැඩ කරනවද? අවශ්‍ය තත්ත්වයෙන් තියනවද කියලා චෙක් කරලා තමයි අපි මැෂින්ස් ඔන් කරන්න ඕනේ. ක්‍රියාත්මක කිරීමට පෙර පරීක්ෂා කිරීම. උදාහරණ. එතකොට තව උදාහරණයක් අපිට ලියා ගන්න පුළුවන්. සේවකීන් පුහුණු කිරීම තුළින් ප්‍රවීණතාවය වර්ධනය කිරීම. සේවකීන් පුහුණු කිරීම තුළින් නේද අපිට ඉදිරියේදී අපේ කාර්ය සාධනය අඩුපාඩුවකින් තොරව කරගන්න අවකාශ ලැබෙනවා. සේවකීන් පුහුණු කිරීම තුළින් ප්‍රවීණතාවය වර්ධනය කර ගැනීමත් ඉදිරි පෝෂණ පාලනය සඳහා උදාහරණයක්. සේවකීන් පුහුණු කිරීම තුළින් ප්‍රවීණතාවය වර්ධනය කර ගැනීම. මම හිතනවා ඔබට පැහැදිලි වෙන්න ඇති කියලා ඉදිරි පෝෂණ පාලනය කියන්නේ මොකක්ද කියලා ඉදිරියේදී වෙන්න පුළුවන් හානිකර තත්ත්වයන්ගෙන් නේද ව්‍යාපාරයේ අනාගත කාර්ය සාධනයට විය හැකි හානිය අඩු කරගන්න ක්‍රියාමාර්ග වලට නැත්නම් සිදු කරන පාලනය තමයි අපි කියන්නේ ඉදිරි පෝෂණ පාලනය කියලා. අපි අවධානය යොමු කරොත් දෙවෙනි පාලන ක්‍රමයට ක්‍රියාවලිය නැත්නම් සහගාමී පාලනය. දෙක ක්‍රියාවලිය නැත්නම් සහගාමී පාලනය. ක්‍රියාවලිය නැත්නම් සහගාමී පාලනය අපිට පොඩි අදහසකුත් මෙතනින් ගන්න පුළුවන්. එතකොට ව්‍යාපාරයක වැඩ කටයුතු සිදු කරන අතරතුර ව්‍යාපාරයක වැඩ කටයුතු සිදු කරන අතරතුර විචලනය ව්‍යාපාරික වැඩ කටයුතු සිදු කරන අතරතුර ඇතිවිය හැකි විචලනයන් වැළැක්වීම සඳහා ව්‍යාපාරයක වැඩ කටයුතු සිදු කරන අතරතුර කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය අතරතුර කියන එකයි. එතකොට නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන යන අතරතුර නේ ඇතිවිය හැකි විචලනයන් අඩුපාඩු වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග අපි කියනවා ක්‍රියාවලි නැත්නම් සහභාගී පාලනය කියලා. සහගාමී පාලනය කියලා. එතකොට නිෂ්පාදන ක්‍රියාවලිය අතරතුර ඇතිවිය හැකි විචලනයන් අඩුපාඩු වැළැක්වීම සඳහා ගන්න ක්‍රියාමාර්ග තමයි අපි කියන්නේ ක්‍රියාවලිය නැත්නම් සහගාමී පාලනය කියලා. අපි ලියාගමු අදහස. ඊට ඉස්සෙල්ලා අපි කතා කරමු උදාහරණයක් කතා කරොත් අපි උදාහරණ කීපයක් දෙන්න පුළුවන්. එක උදාහරණයක් තමයි ළමයි දැන් මේ නිෂ්පාදන ක්‍රියාවලිය කටයුත්ත කරගෙන යන ගමන් වෙන අඩුපාඩු නිවැරදි කරන්න ගන්න ක්‍රියාමාර්ග අපි කියන්නේ ක්‍රියාවලිය නැත්නම් සහගාමී පාලනය කියන්නේ. නිෂ්පාදන ක්‍රියාවලිය අතරතුර
තත්ත්ව පාලන කටයුතු සිදු කිරීම. නිෂ්පාදන ක්‍රියාවලිය අතරතුර තත්ත්ව පාලන කටයුතු සිදු කිරීම. ඒ කියන්නේ අදාළ කටයුත්ත කෙරීගෙන යන ගමන් අපිට අතරින් පතර සාම්පල් එකක් අරගෙන චෙක් කරලා බලන්න පුළුවන් ඒක අවශ්‍ය ක්වොලිටි එකටම වෙනවද කියන එක. නිෂ්පාදන ක්‍රියාවලිය අතරතුර තත්ත්ව පාලන කටයුතු සිදු කිරීම. නිෂ්පාදන ක්‍රියාවලිය අතරතුර සිදු කරන තත්ත්ව පාලන කටයුතු. නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලිය අතරතුර තත්ත්ව පාලන කටයුතු සිදු කිරීම. ඒ වගේම අභ්‍යන්තර විගණන ක්‍රියාවලිය. අභ්‍යන්තර විගණන ක්‍රියාවලිය. ඉන්ටර්නල් ඔඩිට් එකක් අපිට කරන්න පුළුවන් අභ්‍යන්තර විගණන ක්‍රියාවලිය. ඒ වගේම තොග පාලනය මේ සඳහා උදාහරණ විදිහට අපිට පෙන්නලා දෙන්න පුළුවන්. ඒතර මේකත් අමාරු නැහැ නේද? වැඩ කටයුතු සිදු කරන අතරතුර ඇතිවිය හැකි විචලනයන් වැළැක්වීම සඳහා අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග වලට අපි කියනවා ක්‍රියාවලිය නැත්නම් සහගාමී පාලනය කියලා. අපි ලියාගමු අදහස. ව්‍යාපාරයක නැත්නම් ආයතනයක වැඩ කටයුතු සිදු කරන අතරතුර ආයතනයක වැඩ කටයුතු සිදු කරන අතරතුර ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය අතරතුර ආයතනයක වැඩ කටයුතු සිදු කරන අතරතුර ඇතිවිය හැකි විචලනයන් වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග වේ. ඇතිවිය හැකි විචලනයන් වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග වේ. 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 අපිට උදාහරණ තුනක් ඉදිරිපත් කරන්න පුළුවන්. උදාහරණ තුනක්. එකක් තමයි කරුණක් දාලා ලියා ගන්න. නිෂ්පාදන ක්‍රියාවලිය අතරතුර සිදු කරන තත්ත්ව පාලන කටයුතු. එක උදාහරණයක්. නිෂ්පාදන ක්‍රියාවලිය අතරතුර, ඒ කියන්නේ වැඩ කටයුතු සිදු කරන අතරතුර නිෂ්පාදන ක්‍රියාවලිය අතරතුර සිදු කරන තත්ත්ව පාලන කටයුතු. නිෂ්පාදන ක්‍රියාවලිය අතරතුර සිදු කරන තත්ත්ව පාලන කටයුතු. තත්ත්ව පාලන කටයුතු. ඒ වගේම තව උදාහරණයක් තමයි අභ්‍යන්තර විගණන ක්‍රියාවලිය. අභ්‍යන්තර විගණන ක්‍රියාවලිය. අභ්‍යන්තර විගණන ක්‍රියාවලිය. ඒ වගේම තොග පාලනය. ඒ වගේම තොග පාලනය අපිට සහගාමී පාලනය සඳහා උදාහරණ විදිහට පෙන්නලා දෙන්න පුළුවන්. අවසාන වශයෙන් තුන්වෙනි පාලන ශිල්ප ක්‍රමය කියනවා නිවැරදි කිරීමේ එහෙම නැත්නම් පසු පෝෂණ පාලනය කියලා. නිවැරදි කිරීමේ නැත්නම් පසු පෝෂණ පාලනය. එතකොට මේකෙදි වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. ආයතනයක අපේක්ෂිත කාර්ය හා සත්‍ය කාර්යඵලය අතර ඇති විචලනයන් නිවැරදි කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගවලට අපි කියනවා පසු පෝෂණ පාලනය කියලා. ආයතනයක අපේක්ෂිත කාර්යය හා සත්‍ය කාර්යඵලය අතර විචලනයන් නිවැරදි කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගවලට අපි කියනවා පසු පෝෂණ පාලනය නැත්නම් නිවැරදි කිරීමේ පාලනය කියලා. එතකොට මේකෙදි ඇත්තටම වෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය අතරතුර වෙන විචලනයන් නිවැරදි කිරීම නෙවෙයි. ඒක සහගාමී පාලනය. මේකෙදි නිෂ්පාදන ක්‍රියාවලියෙන් පසු
තමයි ඇත්තටම ඔයගොල්ලෝ දන්නවා නිෂ්පාදන ක්‍රියාවලියෙන් පසු තමයි කියන්නේ කටයුත්ත අහවර කරාට පස්සේනේ අපිට සත්‍ය කාර්යඵලය අපි කරපු වැඩේ අඳුර ගන්න පුළුවන්. එතකොට නිෂ්පාදන ක්‍රියාවලියෙන් පසු ඇතිවන විචලනයන් නිවැරදි කිරීම තමයි පසු පෝෂණ පාලනයේදී වෙන්නේ. නැත්නම් අපි කරපු වැඩේ තමයි සත්‍ය කාර්යඵලය කියන්නේ. එතකොට සත්‍ය ඵලය බලන්න පුළුවන් නිෂ්පාදන ක්‍රියාවලියෙන් පසු අපේ ඒ කියන්නේ හදලා ඉවරනාට පස්සේ ඒ සත්‍ය කාර්යඵලය අපිට අපේක්ෂිත කාර්යඵලයත් එක්කලා සසඳන්න පුළුවන්. ඒතර අපේක්ෂිත කාර්යඵලය කියලා කියන්නේ අපි හදන්න හිතපු භාණ්ඩය, සත්‍ය කාර්යඵලය කියලා කියන්නේ අපි හදපු භාණ්ඩය. එතකොට අපේක්ෂිත භාණ්ඩයයි අපේ සත්‍ය වශයෙන්ම හදපු භාණ්ඩයයි සංසන්දනය කරපුවම අපිට ඒකේ අඩුපාඩු හඳුනා ගන්න පුළුවන්. අපි මේ ඉස්සලත් ඔය ගැන සාකච්ඡා කරා පාලන ක්‍රියාවලියේදී. දැන් අපේ සත්‍ය වශයෙන් අපි අපේක්ෂා කරේ 120ක ප්‍රතිඵලයක් නම් නමුත් අපිට අපි කරපු කටයුතු තුළින් අපිට ලැබිලා තියෙන 118ක ප්‍රතිඵලයක් නම් එතකොට සත්‍ය ප්‍රතිඵලය සහ අපේක්ෂිත ප්‍රතිඵලය අතර විචලනයක් තියෙනවා. එතකොට ඒක නිවැරදි කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න එක තමයි අපි කියන්නේ පසු පෝෂණ පාලනය කියලා. එතකොට නිෂ්පාදන ක්‍රියාවලින් පසු ඇතිවන විචලනයන් නිවැරදි කිරීම තමයි අතරම පසු පෝෂණ පාලනයේදී සිද්ධ වෙන්නේ. එතකොට එහෙම වෙන්න 20ක ප්‍රමාණයට යන්න තියෙද්දි අපිට 18ක ප්‍රමාණයක නවතින්න වෙන්නේ කරන්න වෙන්නේ සමහරක් වෙලාවට අපේ යන්ත්‍රෝපකරණ ක්‍රියා විරහිත වෙලා වෙන්න පුළුවන්. නැත්නම් වෙනත් කාර්මික දෝෂයක් නිසා වෙන්න පුළුවන් අපිට 20ට යන්න බැරුව ගියේ. අපි 18 හිටියේ. එතකොට අපිට උදාහරණ විදිහට සාකච්ඡා කරන්න පුළුවන් මේකෙදී යන්ත්‍රෝපකරණ බිඳ වැටීමෙන් පසු ඒවා යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කිරීම. ඒ කියන්නේ යම්කිසි යන්ත්‍රෝපකරණ වල ක්‍රියා විරහිත වීමක් නිසා බිඳ වැටීමක් නිසා අපිට 18යි කරන්න පුළුවන් උනේ 20කට යන්න බැරුව ගියා. එතකොට යන්ත්‍රෝපකරණ ක්‍රියා විරහිත වූ පසු ඒවා යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කිරීම. අපි දන්නවක මොකක්ද කියලා. අපි ඔකට කියන්නේ ආපදා නඩත්තුව කියලා ඇත්තටම නේද? එතකොට එහෙම බිඳ වැටීමක් වුණායින් පස්සේ අපිට අපේක්ෂිත කාර්යඵලයට යන්න බැරුව යනවා. උදාහරණයක් තමයි යන්ත්‍රෝපකරණ ක්‍රියා විරහිත වූ පසු නැත්නම් යන්ත්‍රෝපකරණ වල බිඳවැටීමක් සිදු වූ පසු ඒවා නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කිරීම. යන්ත්‍රෝපකරණ ක්‍රියා විරහිත වූ පසු නේද? ඒ කියන්නේ යම්කිසි බිඳවැටීමක් සිදු වුණායින් පස්සේ ඒවා යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම. එහෙම නැත්නම් අපිට තව උදාහරණයක් දෙන්න පුළුවන් විදුලිය කාන්දු වීමක් නිසා ගිනි හට ගැනීමක් සිදු වූ විට විදුලි කාන්දුවක් ඇතිවීමට හේතුව පසුව විමසා බැලීම. එතකොට ගිනි හට ගැනීමක් උනේ විදුලි කාන්දුව නිසානේ. එතකොට විදුලි කාන්දුවක් ඇති වෙන්න හේතුව පස්සේ අපිට හොයලා බලන්න පුළුවන්. එතකොට ඉතින් ගිනි අරගෙන ඉවරයි. නමුත් අපි පසුව හොයලා බලනවා විදුලි කාන්දුව ඇති වෙන්න හේතුව මොකක්ද කියලා. එතකොට පසු පෝෂණ පාලනය කියලා කියන්නේ ලියා ගන්න පුළුවන් අපිට ව්‍යාපාරයක අපේක්ෂිත කාර්ය හා සත්‍ය කාර්යඵලය අතර ඇති විචලනයන් නිවැරදි කිරීම සඳහා එතකොට මෙතන වෙනසක් තියෙනවා 20යි 20යි වුණා නම් විචලනයක් නැහැ. නමුත් 18යි 20යි කියන්නේ වෙනසක් තියෙනවා අඩුපාඩුවක් වෙලා තියෙනවා. එතකොට අතර ඇති විචලනයන් නිවැරදි කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග වේ. විචලනයන් නිවැරදි කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග වේ. ගනු ලබන ක්‍රියාමාර්ග වේ. උදාහරණ අපිට ලියන්න පුළුවන් යන්ත්‍රෝපකරණ ක්‍රියා විරහිත වූ පසු
යන්ත්‍රෝපකරණ ක්‍රියා විරහිත වූ පසු ඒවා යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කිරීම. ක්‍රියා විරහිත වූ පසු ඒවා යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කිරීම. ඒවා යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කිරීම. ඒ වගේම තව උදාහරණයක් අපිට ලියන්න පුළුවන් විදුලිය කාන්දු වීමක් නිසා ගිනි හට ගැනීමක් සිදු වූ පසු ගිනි හට ගැනීමක් සිදු වූ පසු විදුලි කාන්දුවක් ඇතිවීමට හේතු විමසා බැලීම. 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 මම හිතන්නේ ඔබට පාලනය සඳහා භාවිතා කරන ක්‍රම තුන පිළිබඳව හොඳින් අවබෝධ වෙන්න ඇති. ඉදිරි පෝෂණ පාලනය, පසු පෝෂණ පාලනය සහ සහගාමී පාලනය. අමාරු නෑ. ඉදිරි පෝෂණ, පසු පෝෂණ සහ සහගාමී පාලනය. එතකොට උදාහරණ සහිතව අපි පැහැදිලි කරා. ඉතින් හොඳින් අවධානය යොමු කරලා මේව මතක තියාගන්න එක ඔබට වැදගත් වෙනවා. මම කැමතියි ඔබට මේ සම්බන්ධයෙන් යම්කිසි අභ්‍යාසයක් ලබා දෙන්න. මේ නිර්වචනමය අදහසට අමතරව අපි යම්කිසි ප්‍රායෝගිකව අවබෝධයක් ලබා ගන්න පුළුවන් යම්කිසි අභ්‍යාසයක නිරත වුණොත්. එතකොට 2019 විෂය නිර්දේශයේ ඔබට හොඳ නිදර්ශන කීපයක් මේ පාලන ක්‍රම තුනට ලබා දීලා තියෙනවා. මම මේ වීඩියෝ පටිය නරඹන අයගේ ප්‍රයෝජනය සඳහා ඒක පෙන්වන්න උත්සාහ කරන්නම්. ඔබට මේක ගුරු අත්පොතේ තියෙන උදාහරණයක්. ඒක ඔබට ගුරුවරයා දුන්නොත් විතරයි ඔබට ඒක ලැබෙන්නේ. නැත්නම් ඒක ගුරු අත්පොතේ ගුරුවරයා ගාව තියෙන ගුරුවරු ඒක දෙනවා ළමයින්ට. මම මේක නිරූපණය කරන්නම් වීඩියෝ පටිය බලන අයගේ ප්‍රයෝජනය සඳහා. මෙන්න මෙහෙම හිතනවා ටිකක් මම ලං කරන්නම් පළවෙනි ක්‍රම දෙක ඔබට හොඳින් බලා ගන්න. ඒ වගේම අනිත් තුන්වෙනි ක්‍රමෙත් තියෙනවා. පාලන ක්‍රම තුන ගැන හොඳ අභ්‍යාසයක් මේක. මේ සිද්ධි තුන අධ්‍යයනය කිරීමෙන් ඔබට ඉදිරි පෝෂණ, සහගාමී සහ පසු පෝෂණය පිළිබඳ හොඳින් තේරුම් ගන්න හැකි වෙයි කියලා මම විශ්වාස කරනවා දරුවනේ. හොඳයි. එතකොට අපි ඔය කතා කරේ පාලන ශිල්ප ක්‍රම තුන පිළිබඳව. ඔබගේ විෂය නිර්දේශයට අදාළව අවසාන වශයෙන් තියෙන්නේ පාලනයේ අවශ්‍යතාවය. නැත්නම් පාලන ක්‍රියාවලියේ අවශ්‍යතාවය නැත්නම් පාලන ක්‍රියාවලිය ව්‍යාපාරයට කොච්චර වැදගත් වෙනවද කියන එක පැහැදිලි කරන්න. එතකොට අපි පස්සේ සාකච්ඡා කරමු පාලන ක්‍රියාවලියේ අවශ්‍යතාවය. පාලන ක්‍රියාවලියේ අවශ්‍යතාවය. පාලන ක්‍රියාවලියේ අවශ්‍යතාවය නැත්නම් වැදගත්කම කියන ප්‍රශ්නේ. ඇයි පාලනය ව්‍යාපාරයකට අවශ්‍ය වෙන්නේ කියන එක. එතකොට ඒක පිළිතුරක් තමයි අපිට දෙන්න පුළුවන්. නිෂ්පාදිතයේ ගුණාත්මක භාවය ආරක්ෂා කර
ගත හැකි වීම පාලනයේ තියෙන විශේෂ අවශ්‍යතාවයක් නිෂ්පාදිතයේ ගුණාත්මක භාවය ආරක්ෂා කරගත හැකි වීම ඒකට හේතුව ප්‍රමිතින් ස්ථාපිත කරගෙන මේ සත්‍ය ප්‍රතිඵලය කොච්චර ප්‍රමිතියට සැසඳෙනවද කියන එක චෙක් කරලා නේද අඩුපාඩු තියෙනවා නම් නිවැරදි කරලා නේද හැකි උපරිම ආකාරයෙන් අදාළ කටයුතු කරන්න පාලනයෙන් උත්සාහ කරන. ඒතොර නිෂ්පාදිතයේ ගුණාත්මක භාවය ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම දෙක තමයි පිරිවැය අවම වීම පාලනය යටතේ සිද්ධ වෙනවා. අඩුපාඩු වැරදි සිද්ධ වෙන්න ඒක අඩු වෙනවා කියලා කියන්නේ නාස්ති අඩු වෙනවා. ඒ හරහා පිරිවැය අවම කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තුන්වෙනි එක තමයි පුද්ගලයන් අතින් සිදුවන වැරදි අවම කර ගැනීමට හා පුද්ගලයන් අතින් සිදුවන වැරදි අවම කර ගැනීමට හා ශූන්‍ය කර ගැනීමට හේතු වීම. එතකොට පාලනයේ ප්‍රධාන වශයෙන් වැරදි නිවැරදි කිරීමට තමයි කටයුතු කරන්නේ. එතකොට පුද්ගලයන් අතින් සිදුවන වැරදි අවම කර ගැනීමට හෝ ශූන්‍ය කර ගැනීමට පාලනය හේතු වෙනවා. වැරදි අවම කර ගැනීමට හෝ ශූන්‍ය කර ගැනීමට හේතු වීම. පුද්ගලයන් අතින් සිදුවන වැරදි අවම කර ගැනීමට හෝ ශූන්‍ය කර ගැනීමට හේතු වීම. ඒ වගේම හතරවෙනි එක විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන් පරිසරයේ ඇතිවන වෙනස් වීම වලට ගැළපීම් කළ හැකි වීම. පරිසරයේ සිදුවන වෙනස් වීම වලට ගැළපීම් කළ හැකි වීම. පරිසරයේ තියෙන වෙනස් වීම වලට ගැළපීම් කළ හැකි වීම. එතකොට යම්කිසි වෙනසක් වෙනවා නම් ඊට අනුව ඒක නිවැරදි කරන එක තමයි පාලනයෙන් සිද්ධ කරන්නේ. එතකොට පරිසරයේ සිදුවන වෙනස් වීම වලට ගැළපීමක් කිරීම පාලනය හරහා සිද්ධ වෙනවා. අවශ්‍ය විදිහට ඒක නිවැරදි කරන එක. ඒ වගේම පාලනයේ තියෙන තව ප්‍රයෝජනයක් තමයි ව්‍යාපාරයේ කාර්ය සාධනය අපේක්ෂිත මට්ටමින් පවත්වාගෙන යන බව තහවුරු කරගත හැකි වීම. ව්‍යාපාරයේ කාර්ය සාධනය අපේක්ෂිත මට්ටමින් පවත්වාගෙන යන බවට තහවුරු වීම. ව්‍යාපාරයේ කාර්ය සාධනය අපේක්ෂිත මට්ටමින් පවත්වාගෙන යන බවට තහවුරු වීම. ව්‍යාපාරයේ කාර්ය සාධනය අපේක්ෂිත මට්ටමින් පවත්වාගෙන යන බවට තහවුරු වීම. පාලනයෙන් හැමතිස්සෙම කරන්නේ සත්‍ය තත්ත්වය සහ අපේක්ෂිත තත්ත්වය හැකිතාක් දුරට සමාන කරගන්න. ඒතර අපේක්ෂිත මට්ටමින් අපිට අපේ කටයුතු අපි හිතපු විදිහට අපේ කටයුතු කරන්න පුළුවන්. ඒක තමයි අපේක්ෂිත කියන්නේ අපි හිතන දේනේ ඒ විදිහට අපිට වැඩේ කරන්න පුළුවන් කියලා අපේක්ෂිත සත්‍ය තත්ත්වය අපේක්ෂිත මට්ටමින් පවත්වාගෙන යාම සඳහා කටයුතු කිරීමක් පාලනයේදී සිද්ධ වෙන. ඉතින් අපි හිතන විදිහටම අපේක්ෂිත තත්ත්වෙන් කටයුතු පවත්වාගෙන යාම ලේසි නෑ. ඉතින් අපි අපේක්ෂිත මට්ටමින් කටයුතු අපේක්ෂිත මට්ටමට සත්‍ය කටයුතු සැසඳෙනවද කියන එක පාලනයෙන් හැමතිස්සෙම අවධානය යොමු කරනවා. ඒ වගේම ව්‍යාපාරයේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට හා ව්‍යාපාරයේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට හා වැරදි නිවැරදි කිරීමට හේතු වීම. වැරදි නිවැරදි කිරීමට හේතු වීම. ව්‍යාපාරයේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම හා වැරදි නිවැරදි කිරීමට හේතු වීම.
ඒ කියන්නේ පාලනයෙන් හැමතිස්සෙම කරන්නේ යම්කිසි කාලයකට වරක් නැත්නම් යම්කිසි අවස්ථාවකට වරක් අපේ ප්‍රගතිය කොහොමද අපේක්ෂිත මට්ටමෙන් ප්‍රගතිය තියෙනවද කියන එක පිළිබඳව නිරීක්ෂණය කරනවා. දැන් 120ක තියෙන්න ඕන එක 118ක තියෙනවද කියන 18ක තියෙන්නේ කියන එක අපිට දැනගන්න වෙන එක නිරීක්ෂණය කරොත්නේ. ඒක නිසා ප්‍රගතිය නිරීක්ෂණය කරලා අඩුපාඩු තියෙනවා නම් 20 තියෙන්න ඕනක 18ක තියෙනවා නම් ඒක නිවැරදි කරන්න කටයුතු කිරීමත් පාලනයෙන් සිද්ධ වෙනවා. ඒකට ව්‍යාපාර ප්‍රගතිය නිරීක්ෂණය කිරීම හා වැරදි නිවැරදි කිරීමට පාලනය හේතු වෙනවා. මේ තමයි පාලනයේ අවශ්‍යතාවය නැත්නම් පාලනයේ තියෙන වැදගත්කම් විදිහට අපිට පෙන්නලා දෙන්න පුළුවන් කාරණා. එතකොට මේ තොරතුරු ප්‍රමාණවත් මම හිතන්නේ කළමනාකරණයේ අවසාන කාර්යය වෙන පාලනය කියන මාතෘකාව සම්බන්ධයෙන්. නමුත් මම කැමැති ඔබේ අවධානය යොමු කරන්න මෙන්න මේ කාරණයට සැලසුම් කරණය හා පාලනය කියන සංකල්ප දෙක අතර තියෙන වෙනස්කම් මොනවාද කියලා ඔබගෙන් ඇහැවුවොත් මේ දෙක සැසඳුවොතින් අපි මොනවාද ඔබට දෙන්න පුළුවන් උත්තර කියලා අපි ඔබගෙන් ඇහැවුවොත් මේ දෙක එච්චරම ළමයිට ලේසි ප්‍රශ්නකුත් නෙමෙයි. සැලසුම් කරණය හා පාලනය අතර ඇති වෙනස්කම් මොනවද කියන එක අපිට එක වෙනස්කමක් කියන්න පුළුවන්. කළමනාකරන ක්‍රියාවලියේ පළමු පියවර වේ නේද? සැලසුම්කරණය කියන්නේ කළමනාකරන ක්‍රියාවලියේ පළමු පියවර. පාලනය කියලා කියන්නේ කළමනාකරන ක්‍රියාවලියේ අවසාන පියවර. කළමනාකරන ක්‍රියාවලියේ පළමු පියවර, කළමනාකරන ක්‍රියාවලියේ අවසාන පියවරට අපි කියනවා පාලනය කියලා. ඊට අපි දෙවෙනි වෙනස්කම මොකක්ද කියලා සාකච්ඡා කරොතින් සැලසුම්කරණයෙන් තමයි විවිධ කාර්ය සඳහා අවශ්‍ය සම්පත් විභජනය කෙරේ. විවිධ කටයුතු කරන්න අවශ්‍ය සම්පත් මානව සහ වෙනත් භෞතික සම්පත් මොනවාද කොච්චර ඕනද කියන එක තීරණය කරන්නේ සැලසුම් කරන්නේ. විවිධ කාර්ය සඳහා අවශ්‍ය සම්පත් විභජනය කෙරේ. පාලනය කරන්නේ සම්පත් භාවිතයේ නිවැරදි බව සහතික කෙරේ. ඒ සම්පත් පාවිච්චි කොච්චර නිවැරදිව කරාද අඩුපාඩුවක් නැතිව කියන එක තමයි පාලනයෙන් සිද්ධ වෙන්නේ. සම්පත් භාවිතයේ නිවැරදි බව සහතික කෙරේ. ඒ වගේම තුන සැලසුම්කරණයෙන් හැමතිස්සෙම ගැටලු අපේක්ෂා කෙරේ. ඒ කියන්නේ අපි හදපු සැලැස්ම ස්ථිතික නැහැ. ඒක ගතිකයි වෙනස් වෙන්න පුළුවන්. නේද? පරිසරයේ ඇති වෙන වෙනස්කම් වලට අනුව. එතකොට ගැටලු අපේක්ෂා කරනවා සැලසුම්කරණයෙන් පාලනයෙන් ගැටලු නිවැරදි වැරදි නිවැරදි කරන එක තමයි පාලනයෙන් වෙන්නේ. ගැටලු නිවැරදි කෙරේ. ඒ වගේම තව වෙනසක් තමයි අපි කියනවා සැලසුම්කරණයේදී හැමතිස්සෙම අනාගතය දෙස තමයි බලන්නේ. අපි කියනවා ඉදිරිය දෙස බැලීමක් සිදු වේ. නමුත් පාලනයෙන් හැමතිස්සෙම බලන්නේ සැලසුමට අනුව
අදාළ කටයුතු නිසියාකාරව සිදු වෙනවාද කියලා. දැන් අපි උදාහරණයක් විදිහට හිතුවොත් අවුරුදු දෙකක් තුල පළවෙනි අවුරුද්ද දෙවෙනි අවුරුද්ද. එතකොට අවුරුදු දෙකක් තුල යම්කිසි කටයුත්තක් කරන්න අපි සැලසුම් කරොත් අපි දන්නවා අවුරුද්දක් ඉවර වෙනකොට 150ක් ඉවර වෙලා තියෙනවා. එතකොට 140ක් ඉවර වෙලා තිබ්බොතින් කාර්ය සාධනය සත්‍ය කාර්ය සාධනය අපේක්ෂිත කාර්ය සාධනයත් එක්ක එතකොට මේක සත්‍ය කාර්ය සාධනය මේක අපේක්ෂිත කාර්ය සාධනය සමග යම්කිසි විචලනයක් අඩුපාඩුවක් තියෙනවා. එතකොට පාලනය කරන හැමතිස්සෙම සැලසුමට අනුව අදාළ කටයුත්ත සිද්ධ වෙනවාද කියලා හොයලා බලන එක. එහෙම නොවෙනවා නම් 40 නම් කියන්නේ ඒක නිවැරදි ඒ වැරද්ද නිවැරදි කරන්න කටයුතු කරන එක. එතකොට පාලනයෙන් කරන්න හැමතිස්සෙම පසුපස හැරී බැලීමක් වැඩි හරියට නේද? සැලසුම් කරණයෙන් කරන්නේ මෙතනට යන්න උත්සාහ කරන එක. පාලනයෙන් කරන්නේ මේ වැඩේ හරියට කෙරීගෙන එනවාද කියලා වරින් වර චෙක් කරන එක. එතකොට පාලනයෙන් එන්නේ පසුපස හැරී බැලීමක් සිදු වේ. ඒ කියන්නේ හරියට වැඩේ කරනවාද කියලා හැරිලා බලන එක තමයි පාලනයෙන් කරන්නේ. වැඩේ හරියට කෙරීගෙන එනවාද කියන එක. ඒ වගේම අවසාන වශයෙන් අපි ගත්තොත් මේකේ නිර්වචනමය වෙනස අපි දන්නවා සැලසුම් කරන්නේදී පරමාර්ථ ස්ථාපිත කිරීමත් ඒවා ළඟා කර ගැනීම සඳහා කටයුතු කළ යුතු ආකාරයක් තීරණය කෙරේ. පරමාර්ථ ස්ථාපිත කිරීමත් ඒවා ළඟා කර ගැනීම සඳහා කටයුතු කළ යුතු ආකාරයක් තීරණය කරන එක තමයි ඒ පරමාර්ථ වලට යන්නේ කොහොමද කියලා තීරණය කරන එක තමයි සැලසුම් කරමින් සිද්ධ වෙන්නේ. එතකොට අපි බලුවොත් පාලනයෙන් මොකක්ද වෙන්නේ කියලා සැලසුමට අනුව සත්‍ය කාර්ය සාධනය සැසඳීම විචලනයන් ඇතනම් ඒවා නිවැරදි කිරීම සඳහා කටයුතු කිරීමක් සිදුවේ. සැලසුමට අනුව සත්‍ය කාර්ය සාධනය සැලසුමට අනුව සත්‍ය කාර්ය සාධනය සැසඳීමත් විචලනයන් ඇතනම් ඒවා නිවැරදි කිරීම සඳහා කටයුතු කිරීමත් ඒවා නිවැරදි කිරීම සඳහා කටයුතු කිරීමත් පාලනයෙන් සිද්ධ වෙනවා. එතකොට ඔය කාරණා පහ අපිට සැලසුම්කරණයේ සහ සංවිධානකරණයේ සැලසුම්කරණයේ සහ පාලනයේ වෙනස්කම් විදියට පෙන්ලා දෙන්න පුළුවන්. හොඳයි අපි අවසාන වශයෙන් සාකච්ඡා කරන්න කැමති දරුවනේ ඔයගොල්ලොත් එක්කලා මේ සංකල්ප දෙක අතර තියෙන සම්බන්ධය. අපි කතා කරේ වෙනස්කම්. දැන් මේ සංකල්ප දෙක අතර තියෙන සම්බන්ධය. සැලසුම්කරණය සහ පාලනය අතර තියෙන සම්බන්ධය. අපි කියනවා සැලසුම්කරණය හා පාලනය මේ එකම කාසියක දෙපැත්ත වගේ කියලා. එකම කාසියක දෙපැත්ත වගේ කියලා. ඒ කියන්නේ එකිනෙකට වෙන් කරන්න අමාරුයි. ඒකට හේතුව තමයි පාලනයට අවශ්‍ය දේවල් තියෙන සැලසුම්කරණය. ඒ කියන්නේ සැලසුමක් නැත්තම් පාලනයක් ඕනේ නැහැ. ඒ කියන්නේ පාලනය කරන්නේ සැලසුමට අනුව වැඩේ කරනවද කියන එකයි පාලනයෙන් වෙන්නේ. එතකොට පාලනයට මූලික වශයෙන් අවශ්‍ය කරන අරමුණු හා
පරමාර්ථ ස්ථාපිත කිරීම සැලසුම් කරණයේදී සිදු වෙනවා. එතකොට මේ අරමුණු හා පරමාර්ථ වලට අනුව අරමුණු හා පරමාර්ථ ස්ථාපිත කරන්න සැලසුම් මේක තමයි පරමාර්ථය. එතකොට පාලනයට මූලික වශයෙන් අවශ්‍ය කරන අරමුණු හා පරමාර්ථ ස්ථාපිත කරලා තියෙන සැලසුම් කරණය. එතකොට සැලසුම් කරණය නැත්තම් පාලනය කියන කටයුත්ත අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ අනුව අපි කියනවා ඒ අනුව පාලනයෙන් කරන්නේ පාලනය අරමුණු හා පරමාර්ථ මතත් ඒවා මැන දක්වන ප්‍රමිතීන් මතත් තීරණය වේ. එතකොට මම මේ කාරණා දෙකෙන් කාරණා දෙකක් අතරම කාරණා තුනක් කිව්වා. එකම කාසියක දෙකට වගේ පාලනයට අවශ්‍ය දේවල් තියෙන සැලසුම්කරණේ දෙවෙනි කාරණාව පාලනයෙන් සිද්ධ කරන්නේ මේ අරමුණු හා පරමාර්ථ කරා නිවැරදිව ගමන් කරනවද? ඒ කියන්නේ අපිට කරගත් ප්‍රමිතීන්ට අනුව අරමුණු හා පරමාර්ථ ගමන් කරනවාද කියන එක හොයලා බලන එක තමයි පාලනයෙන් වෙන්නේ. මම කියවා පාලනය අරමුණු හා පරමාර්ථ මතත් ඒවා මැන දක්වන නේද? හරියට විචලනයක් නැතුව හරියට ස්ථාපිත කරගත් ප්‍රමිතීන්ට අනුව කාර්ය සාධනය වෙනවාද කියන එක මනින එක තමයි පාලනයෙන් තීරණය කරන්නේ. ඒවා මැන දක්වන ප්‍රමිතීන් මතත් තීරණය වේ කියලා අපි කියන්නේ. එතකොට පාලනයෙන් තමයි අරමුණු හා පරමාර්ථ කරා ව්‍යාපාරය නිවැරදිව ස්ථාපිත කරගත් ප්‍රමිතීන්ට අනුව ගමන් කරනවාද කියන එක මැන දක්වන්නේ 120ද 118ද මොකද්ද ප්‍රශ්නේ ඒ පිළිබඳව අවධානය යොමු කරන්නේ. එතකොට අපි කියනවා ඒ අනුව සැලසුම්කරණය සඳහා පාලනය අත්‍යවශ්‍ය වේ කියලා. සැලසුම්කරණය සඳහා නේද? සැලසුම්කරණය සඳහා පාලනය අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ මේකේ අඩුපාඩු හෙව්වේ නැත්නම් අපිට ස්ථාපිත කරගත්ත පාලනයෙන් අඩුපාඩු හෙව්වේ නැත්නම් අපිට නිසි පරිදි අපි කියන්නේ සඵලදායීව අපේ අරමුණට යන්න බැරුව යනවා. නිවැරදි ආකාරයට අඩුපාඩු හෙව්වේ නැත්නම් ඒ කියන්නේ අඩුපාඩු නොතින් අපිට සඵල කරගන්න බැරුව යනවා අපේ ස්ථාපිත කරගත්ත අරමුණ නිසි පරිදි. එතකොට සැලසුම්කරණය සඳහා පාලනය අත්‍යවශ්‍ය වේ කියලායි අපි කියන්නේ. එතකොට සැලසුම්කරණය නැත්නම් පාලනය අවශ්‍ය නැහැ වගේම තමයි සැලසුම්කරණයක් නැත්නම් පාලනයක් ඕනේ නැහැ. පාලනයෙන් කරන්නේ මේ අරමුණු හා පරමාර්ථ නියමිත ප්‍රමිතීන්ට අනුව ගමන් කරනවාද කියලා හොයලා බලන එකනේ. එතකොට සැලසුම්කරණය නැත්නම් පාලනය කරන්න දෙයක් නැහැ. ඒ වගේම තමයි පාලනය නැත්නම් සැලසුමිනුත් වැඩක් නැහැ. මම කියපු වචනේ හොඳට තේරුම් ගන්න ඕනේ. සැලසුම්කරණය නැත්නම් පාලනයට පරීක්ෂා කරන්න නිවැරදි කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ පාලනය සඳහා සැලසුම්කරණය අත්‍යවශ්‍යයි. පාලනය සඳහා සැලසුම්කරණය අත්‍යවශ්‍යයි. ඒ වගේම සැලසුම්කරණය සඳහා පාලනයක් අත්‍යවශ්‍යයි කියලා තමයි අපි කියන්නේ ওই දෙක අතර තියෙන සම්බන්ධය. එතකොට සැලසුම්කරණය සඳහා පාලනය අත්‍යවශ්‍ය වේ. පාලනයෙන් තොර අපේ පස්වෙනි කාරණාව පාලනයෙන් තොර සැලසුම්කරණය අර්ථ ශූන්‍ය ක්‍රියාවක් කියලා අපි කියන්නේ. ඒ කියන්නේ පාලනයෙන් තොරව සැලසුම්කරණයක් ක්‍රියාත්මක වෙනවා නම් අඩුපාඩු හොයන්න නැත්නම් ප්‍රගතිය ප්‍රමිතීන්ට අනුව සසදන් නැත්නම් සැලැස්ම ඔහේ ක්‍රියාත්මක වෙනවා නම් පාලනයෙන් තොර සැලසුම්කරණයක් අපි කියන්නේ අර්ථ ශූන්‍ය ක්‍රියාවක් කියලා. සැලසුම්කරණය සඳහා පාලනය අත්‍යවශ්‍යයි වගේම පාලනයක් නැති සැලසුමකින් වැඩකුත් නැහැ කියලායි අපි කියන්නේ. එතකොට අපි ලියාගමු අදහස කාරණා පහක් කිව්වා. සැලසුම්කරණය හා පාලනය අතර ඇති සම්බන්ධතාවය මෙන්න මෙහෙම. සැලසුම්කරණය හා පාලනය එකම කාසියක දෙපැත්ත බඳුය.
සැලසුම්කරණය හා පාලනය එකම කාසියක දෙපැත්ත බඳුය. සැලසුම්කරණය හා පාලනය එකම කාසියක දෙපැත්ත බඳුය. පළවෙනි කාරණාව සැලසුම්කරණය හා පාලනය එකම කාසියක දෙපැත්ත බඳුය. එකම කාසියක දෙපැත්ත බඳුය. පාලනය සඳහා මූලික වශයෙන් අවශ්‍ය කරන පාලනය සඳහා මූලික වශයෙන් අවශ්‍ය කරන පාලනය සඳහා මූලික වශයෙන් අවශ්‍ය කරන දෙවෙනි කාරණාව පාලනය සඳහා මූලික වශයෙන් අවශ්‍ය කරන පාලනය සඳහා මූලික වශයෙන් අවශ්‍ය කරන අරමුණු හා පරමාර්ථ ස්ථාපිත කිරීම සැලසුම්කරණයේදී සිදුවේ. අරමුණු හා පරමාර්ථ ස්ථාපිත කිරීම සැලසුම්කරණයේදී සිදුවේ. පාලනයට අවශ්‍ය අරමුණු හා පරමාර්ථ කියන සැලසුම. පාලනයෙන් කරන්නේ ඒවා ප්‍රමිතීන්ට අනුව ක්‍රියාත්මක වෙනවද කියලා හොයලා බලන එක. පාලනයේදී නෙමෙයි පාලනය තුන්වෙනි කාරණාව පාලනය අරමුණු හා පරමාර්ථ මතත් ඒවා මැඩ දක්වන ප්‍රමිතීන් මතත් තීරණය වේ. පාලනය අරමුණු හා පරමාර්ථ මතත් ඒවා මැඩ දක්වන ප්‍රමිතීන් මතත් තීරණය වේ. පාලනය අරමුණු හා පරමාර්ථ මතත් ඒවා මැඩ දක්වන ප්‍රමිතීන් මතත් තීරණය වේ. ඒ අනුව සැලසුම්කරණය සඳහා පාලනය අත්‍යවශ්‍ය වේ. ඒ අනුව සැලසුම්කරණය සඳහා පාලනය අත්‍යවශ්‍ය වේ. පාලනය අත්‍යවශ්‍ය වේ. අවසාන වශයෙන් පාලනය අත්‍යවශ්‍ය වේ. පාලනයෙන් තොර සැලසුම්කරණය අර්ථ ශූන්‍ය ක්‍රියාවක් වේ. පාලනයෙන් තොර සැලසුම්කරණය අර්ථ ශූන්‍ය ක්‍රියාවක් වේ. පාලනයක් නැතුව සැලසුමක් ක්‍රියාත්මක කරනවා නම් ඒකේ කිසි වැඩක් නැහැ, ප්‍රයෝජනයක් නැහැ. ක්‍රියා විරහිත වැඩක්, අර්ථ ශූන්‍ය ක්‍රියාවක්. පාලනයෙන් තොර සැලසුම්කරණය අර්ථ ශූන්‍ය ක්‍රියාවක් වේ. ওই විදිහට අපිට සැලසුම්කරණය හා පාලනය අතර තියෙන සම්බන්ධය පෙන්ලා දෙන්න පුළුවන්. ඒතර අපි ඔතනින් සම්පූර්ණයෙන්ම 13 වසර විෂය නිර්දේශයේ ව්‍යාපාර කළමනාකරණය කියන මාතෘකාව අවසන් කරනවා. සියලු දෙනාටම ආයුබෝවන්.